ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සත්‍යන්ත ඉරිදා බොහොම පින්බර විදිහට උදා වෙලා. මේ ඉරිදා දවසේත් අපි සූදානම් වන්නේ අද උදෑසනම සත්‍යන්ත සීල භාවනා වැඩසටහන සමග සම්බන්ධ වන්නට. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය ශ්‍රවණය කරන දැක බලා ගන්න පින්වන්ත ඔබට පුළුවන්කමක් තිබෙනවා. අද උදෑසන සිටම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සීලය වඩවන්නට. ඒ නිසාම අපි ඔබට ආරාධනා කරනවා ලෝකේ පුරා කොහේ කොතැනක හිටියත් අප සමග ඒකාත්මික වන්න ඒකාලෝක වන්න ඔබගේ ජීවිතය ඒකාලෝක කරගන්නට සහ සම්බන්ධ වන්නට කියලා. අද උදෑසනම පින්වන්ත මහා සංඝරුවන මේ මැදිරියට වැඩම කළා සත්‍යන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් අනුශාසනාවන් සිදු කරන්නට අපි මුලින්ම උන්වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගන්නවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වන්ත අද උදෑසන සීල භාවනා වැඩසටහන සඳහා බැතිබර විකාශන දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. සැප්තැම්බර් මාස 11 වන දින 51 වන ජන්මදිනයේ දුණු චන්දන හෙට්ටිආරච්චි පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ පදිංචි අමන්ත ප්‍රියනාත් මහතා, නිසල් ගුණසේකර මහතා සහ ලංකාවේ පදිංචි තමරු ජයලත් මහතා යන පින්වත් කල්න මිතුරන් විසින් තමයි අද දවසේදී මේ උදෑසනම සත්‍යන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ඉතින් මේ පින්වතුන්වත් සිහිපත් කරගන්න ගමන්න ලෝකේ පුරා වෙසෙන පින්වත් ඔබවත් ඒකරාශී කරගනිමින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි නැවත වාරයක් සාදුනාද නන්නුමින් ආරාධනා කරමු. අප වෙත මහත් වූ කරුණාවෙන් මෙතෙන් සිට සීල භාවනා වැඩසටහන වෙනුවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. මාත් සමගම තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීල අධිෂ්ඨාන කරගෙන කියන්න මේ විදිහට මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ
සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ පංචශීලය මා සමාදන් වූ මේ පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අමා මහ නිවන අවබෝධ කර ගැනීම පිණිසද අවබෝධ කර ගැනීම පිණිසද උපකාර වේවා උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මතකොට දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අපේ ජීවිතයට පරම සැනසීම ළඟා කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වීමෙන් මේ ලෝ සතුන්ට වැසී තිබුණ සත්‍ය ලොවට විවෘත කරලා දෙනවා. ඒ ධර්මයේ තුලින් ජීවිතය ගැන දැනගන්න ලැබෙද්දී ධර්මයේ පිහිටලා ජීවිතයට රැකවරණ සලසා ගන්න අවස්ථාවක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝ සතුන් ගෙවන ජීවිත පැවැත්ම භව ගමන නොයෙක් ආකාරයෙන් නොයෙක් ජීවිතවල ඉපදී මෙරි යන ගමන. ඒ ගමනේ පටන්ගත්තු කෙලවර පනවන්න බැරි තරම් අති දීර්ඝ ගමනක්. ඒසා අති දීර්ඝ ගමනක අපි මනුස්ස ලෝකෙ පමණක් නොවේ ඉපදුනේ. අපි විටක නිරේ උපදිනවා. විටක තිරිසන් ලෝකෙ උපදිනවා. තවත් වෙලාවක പ്രേත ලෝකෙ. මේ කෙලවරක් නැති ගමනේ අපි හඬමින් වැළපෙමින් යන ගමන පටන්ගත් කෙලවර පනවන්න බැරි තරම් අති දීර්ඝයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ ජරා සූත්‍රයේ මෙන්න මේ විදිහට මේ ජරා ජීර්ණ වෙලා මේ ජීවිතය නැවත ලෝකයකට කැරකිලා යද්දී ඒ ජීවිතයේ ස්වභාවය සිහි කරන්න මෙන්න මේ විදිහට වදාළා. සැබවින්ම මේ දිවිය ටික කාලයි තිබෙන්නේ වසර 100කට පෙර බොහෝ අය මැරෙන්නේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ ජරාවෙන් දුකට පත් වෙලා ඔහු මැරෙන්නේ. මේක තමයි අපි හැමෝගෙම ජීවිතවල තියෙන දේ. නමුත් ලුව සතුන්ගේ ස්වභාවය මේ ඇත්ත කුමක්ද කියලා හිතන්න කැමති නැහැ.
ඒ ගැන අහන්න කැමතිත් නෑ. දුක් වැළපීමෙද්දී ඒ අපට ඇති වුණේ නෑ වගේ එය සඟවා පසකින් තබන්නයි ලෝ සතුන් බලන්නේ. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා මේ දුක ගැන පෙන්වලා දෙන්නේ දුක් වෙවි ඉන්න පමණක් නොවේ. ඒ දුක් වෙවි ගෙවන ජීවිත ගමනින් නිදහස් වන පිහිට ලබා ගන්න. ජීවිතයට සැබෑ රැකවරණය සලසා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝ සතුන් තමන්ගේ කියලා හිතාගෙන රැස් කරන සියල්ල අත්හැරලා යන ගමනක යන්නේ. මම මගේ අයි සිතා ගෙන සෝක කරත්මය අල්ලගත් සියලු දෙය සනාතන නොවෙත්මය. මේක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා සිතා සිටියද කෙනෙක් මම මගේ අයි කියා මරණයේදී ඒ කෙනා එයම දාලා ගියා. නැනවතුන් මේ කරුණ හොඳින් සිත තුල තියා කිසි දිනක නොම ඇලේ මමය මාගේ කියා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිමක් නොමැති සසර ගමනේ ඇවිද ඇවිද යන ගමනේ එක නවාතැනක් මේ. මෙලොව ලැබෙන දේවල් මට මගේ කැමති විදිහට තියාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මගේ කියලා ගොඩ ගහන කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. ඒ සියල්ල අත්හැරලා යන ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ නැමැති සැඩපහරට යට වෙලා ඒ සැඩපහර තුලම ගහගෙන යන ගමනක් ලෝ සතුන්ට තියෙන්නේ. මේ ජීවිත පැවැත්ම තුල තියෙන්නේ. දුකත් දුකේ හට ගැනීමත්. කුදස්සු නාමානං දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤාපේය. කවදානම් මේ ලෝ සතුන් මේ ඉපදෙන වයසට යන ලෙඩ වෙන මරණය කරා යන නැවතත් ආයේ කොහේ හරි ලෝකෙක ඉපදෙන මෙහෙම ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනකට කොටු වෙලා ඉන්න සතුන් මේ ලෝ සතුන්ට මේ දුකින් නිදහස් වීමක් දැක ගන්නට ලැබෙයිද? බුදුරජාණන් වහන්සේ ඒ මහා කරුණාවෙන් යුතුව ඒ දුකින් නිදහස් වන මාවත පෙන්වා වදාලා. දුකත් දුකේ හට ගැනීමත් ඒ නිදහස් වීමත් ඒ සඳහා තියෙන ප්‍රතිපදාවත් පෙන්වා වදාලා. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වීමෙන් පමණයි ඒ දුකෙන් නිදහස් වීමත් ඒ සඳහා තිබෙන සුන්දර නිවන් මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැනගන්න ලැබෙන්නේ. එතෙක් පින්නතුනි ලෝ සතුන් අඳුරේ ඉපදී අනවබෝධය නම් වූ අන්ධකාරයේම ජීවිතය ගත කරලා නැවතත් අඳුරේ මතපත ගගා ජීවිතේ කෙලවර වෙලා යනවා. ලෝ උපදින සෑම සත්වයකටම මේ ස්වභාවය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා මේ ජීවිත පැවැත්මේ ඇත්ත පෙන්වා වදාලා. බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා ඒ හේතුඵල දහමින් සකස් වෙන මේ ජීවිත පැවැත්ම ගැන විස්තර වශයෙන් ලෝකයට දේශනා කරනවා. ඒ ධර්මයේ අහන්න ලැබෙද්දී ඒ ධර්මයේ දැනගන්න ලැබෙද්දී තමයි අපේ ජීවිතවලට යම් ආරක්ෂාවක් ලැබෙන්නේ. හේතුව අපි කරන්නේ කුමක්ද? අපි යන ගමන මොන වගේ අනතුරුදායක ගමනකද කියලා දැනගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතෙක් මේ ලෝ සතුන්ට තියෙන්නේ හැඬු කඳුළු පිසදාගෙන කඳුළු අතරින් hina වෙන ගමන. ධර්මයේ පිහිටක් ලැබුවොත් තමයි කෙනෙකුට ආරක්ෂාවක් සැබෑවටම ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අගමුල නොදැන පටන්ගත් කෙලවරක් නොදැන ඉපදෙන මැරෙන සසර ගමනක යන ස්වභාවය කුමක් නිසා හටගන්න දෙයක්ද කියලා අනුපිළිවෙලින් විමසා බැලුවා. අද අපි ඉගෙන ගන්න ඒ ගැන මේ ඇතුළත් වෙන දේශනාව
ඥානවත්ත සූත්‍රය. අවබෝධ ඥානය ලැබීමට ජීවිත අවබෝධයට මුල් වන කාරණා 44 ආකාරයකින් මෙහි දේශනා කරලා තියෙනවා. ඉතින් අපි එක කාරණාව බැගින් අනුපිළිවෙලින් ඉගෙන ගත්තාම ඒ පිළිවෙල තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙහිදී ඇතුළත් වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය. දුක පිණිස ලෝසතුන්ගේ සසර ගමනේ සකස් වීම ගැන. අපි දැන් මේ දහම් කරුණු ටික ටික ඉගෙනගෙන ඇති. නොඑක් වෙලාවට අහලත් තියෙන්න පුළුවන්. එතකොට මේ දහම් කරුණු අපි පිළිවෙලකට ගොනු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම න්‍යායට අනුව අපේ ජීවිතය ගැන ගලපලා බලන්න අපි පුරුදු වෙන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවබෝධ ඥානය ලැබීමට මුල් වන කරුණු 44ක් ගැන මම ඔබට දේශනා කරන්න යන්නේ. ඒ හොඳින් අහගන්නට ඕන. පින්වත් මහණෙනි, මේ ඥානය ලැබීමේ කරුණු 44 මොනවද? දැන් එක කාරණාවක් 4 ආකාරයේ බැගින් කරුණු 11ක් විස්තර වෙන්නේ. එතකොට මේ හේතුඵල ධහම ගැන පටිච්චසමුපාදය ගැන පිළිවෙලින් විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පටිච්චසමුපාදය ගැන විමසද්දී අපි පුරුදු වෙන්න ඕනේ අපට මුලින්ම තේරෙන තැන ඉඳලා විමසන පිළිවෙල. දැන් මේ දේශනාවේදී ලස්සනට ඒ ගැන විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම වදාලා පින්වත් මහණෙනි, ජරා මරණ ගැන දැනගන්නා නුවණ මුලින්ම තියෙන්නට ඕනේ. ඊළඟට ජරා මරණ හට ගැනීම ගැන දන්නා නුවණ. ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නා නුවණ. ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය ගැන දන්නා නුවණ. දැන් මේ ජරාවටපත් වීම, මරණයටපත් වීම කියලා අහද්දී කෙනෙක්ට එකපාර මේ වගේ දෙයක් ගැන කතා වෙන්නේ මේ ධර්මයේ කියලා අහන්න නැති කෙනෙක් ධර්මයේ. එයා ඒ ගැන අහන්න කැමති නැති වෙයි. නමුත් ඇත්ත කතා කරලා බැලුවොත් උපන් අපි හැමෝටම ජීවිතේ ගෙවිලා යාම තියෙන දෙයක්. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ විමසන පිළිවෙල කොහොමද කියලා තමයි ධර්මයෙන් පෙන්නලා දෙන්නේ. එතකොට ඇත්ත දැනගත්තොත් තමයි කෙනෙක් මේ දුක මොකක් නිසාද හැදෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම මේ විදිහට ජරා මරණ ගැන නුවණ ඇති කරගන්න ඕනේ 4 ආකාරයකින්. දැන් අපි ඒ ගැන බලමු. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ජරාවටපත් වීම, මරණයටපත් වීම කියන්නේ මොකක්ද? ඒ සත්වයන්ගේ, ඒ සත්ත්ව ලෝකවල සිටින ඒ සත්වයන්ගේ යම් දි รา යාමක් ඇද්ද? අපේ ජීවිතේ මේක නැද්ද? අපිට දි รา යාම කියපු ගමන් මතක් වෙන්නේ වයසට ගිය කෙනෙක්. වයසට ගිය අයගේ විතරක් නෙමෙයි. දෝතින් වඩාගෙන ආපු සිඟිත්තා එදා දවස ගෙවිලා කාලය ගෙවිලා යද්දි දවසක් පාසා ඒ ජීවිතේ ජරා ජීර්ණ වීම තියෙන්නේ. දි รา යාමක් තියෙන්නේ. අපිට පේන්නේ තරුණ වයසේදී හොඳට ඇඟපත මෝරලා උස මහත් වෙලා හැඩි දැඩිව ඉන්නවා. නමුත් ඒකේ ඇත්ත කතාව ආයුෂයේ ක්‍රමයෙන් ගෙවිලා ඉඳුරන් මෝරා යාම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේකට තමයි මේ ලෝක සත්‍යයන්ගේ ජරාවටපත් වීම උරුම කරගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේම මේ සත්‍යයන්ගේ දි รา යන ස්වභාවයක් තියෙනවා. ඒ සත්‍යයන් ක්‍රමක්‍රමයෙන් දි รา යනවා. මහලු වෙන ස්වභාවයක් ඇද්ද? දත් ආදී කැඩිලා, දත් වැටිලා, කෙස් සිදිලා, මේ කෙස් හැලිලා යනවා. ඉතින් මේ විදිහට වෙලා මේ ජීවිතයේ අවසන් වෙලා යන ස්වභාවයක් ඇද්ද? ගෙවිලා යන ස්වභාවයක් ඇද්ද? ඇඟපත රැලි වැටීමක් ඇද්ද? ඒ වගේම ආයුෂයගේ පිරිහි යාමක් ඇද්ද? උපන් මොහොතේ පටන් ආයුෂ ගෙවිලා යනවා. ඉතින් මේ විදිහට ආයුෂයගේ ගෙවී යාමක් ඇද්ද? ඇස් කන් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද? මේ ඉඳුරන් මෝරලා ගිහිල්ලා ටික ටික පේන්නේ නැති වෙලා යනවනේ. ඉතින් මේ ඉඳුරන්ගේ මෝරා යාම අයිති වෙන්නේ ජරාවටපත් වීම. මේක තමයි ජරාව කියලා කියන්නේ කියලා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දේ අනේ අපේ පුතාලා වයසට යන්න එපා, අපේ දරුවෝ වයසට යන්න එපා කියලා දෙමව්පියන්ට වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ අපේ අම්මා තාත්තා මෙහෙම ඉන්නවා, මීට වඩා වයසට යන්න එපා කියලා නවත්තන්න පුළුවන්කම දරුවන්ට නැහැ. ලෝ වෙන කිසි කෙනෙක්ව අනේ මෙහෙම වෙන්න එපා කියලා වළක්වන්න තමන්ට තමන් ඕන විදිහට තමන් ගැනවත් එහෙම පවත්වන්න පුළුවන්කම මේ තුල නැහැ. උපන් සත්‍යයේ ස්වභාවය ඉපදීමත් සමගම උරුම කරගෙන තියෙන දේ ජරා මරණ කරා යන එක.
ඉතින් ඒ වගේම මේ ජරාවට පත් වෙලා මේකේ කෙලවරකට යamak තියෙනවා. ඒකට කියනවා මරණය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සත්වයන්ගේ ඒ සත්ත්ව ලෝකවලින් යම් චුත වීමක් ඇද්ද? චුති. දැන් දෙව්ලෝ දෙවිවරු චුත වෙනවා. එක් අවස්ථාවක සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ ළඟ ආසනයක ධර්මය අහනවා. ඒ ආසනයේදීම තෙරුවන් සරණකින් සෝතාපන්න වෙනවා. ධර්මාසනේ දැන් ධර්ම ශ්‍රවණය කරගෙන ඉද්දි සෝතාපන්න වෙනවා. ඒ ආසනයේ සිටිද්දිම ආයුෂ ඉවර වෙලා චුත වෙලා නැවත සක්දෙව් පදවිය පිහිටනවා. නැවත උපත ලබනවා. සක්දෙවිඳු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ සිටිද්දි මගේ ආයුෂ අවසන් වෙලා මං චුත වෙලා නැවත ඉපදුණා. එතකොට මේ දෙවිවරුන්ගේ ස්වභාවය චුත වීම. චුත වීමක් ඇද්ද? චුතවන ස්වභාවයක් ඇද්ද? ඒ කියන්නේ මේ දෙවිවරුන්ගේ ආයුෂ අවසන් වෙද්දී ඒ ලකුණු පහළ වෙනවා. ඒ දිව්‍ය වාස භවනේ ඉන්න හිත පිහිටන ස්වභාවය නැති වෙලා යනවා. එතකොට ඒකට කියනවා චුතවන ස්වභාවය මතු වෙනවා. ඒ වගේම ඉඳුරන් බිඳිලා යනවා මිනිසුන්ගේ. ඊළඟට අතුරුදහන් වීම, මරණයටපත් වීම, කලුරිය කිරීම, ස්කන්ධයන්ගේ බිඳී යාම, සිරුර අත්හැර දැමීමක් ඇද්ද? මේකට තමයි මරණය කියන්නේ. මේ විදිහට මේ ජරාවත් මේ මරණයත් කියන මේටයි පින්වත් මහණෙනි ජරා මරණ කියන්නේ. ඉපදීමත් සමගම උරුම කරගත්තේ. අපි හැමෝටම තියෙන දේ. දැන් ජරාවට පත්වීම කියන දේ උපන්දා පටන් තියෙනවා. ඒ අතර නොයෙක් දුක් දුම්නස් හට ගන්නවා. විනාශ වෙන ලෝධාමට උරුම වෙච්ච ජීවිතයක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට ජරා මරණ උරුම කරගත් ලෝසතුන් මේට කොටු වෙලා ඉන්නේ කුමක් නිසාද? මේ ජරාවත් මරණයත් හටගන්න මුල් වෙන්නේ කුමක්ද කියලා විමසලා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම විමසලා බලනකොට තේරුම් ගන්න තියෙන්නේ දැනගන්න තියෙන්නේ ඉපදීම මුල් කරගෙනමයි මේ ජරා මරණයන් හටගන්නේ. ඉපදීමත් එක්කම එන දෙයක් ජරාවට පත්වීම මරණයට පත්වීම කියන දේ. එතකොට ඉපදීම හට ගැනීමෙන් තමයි ජරා මරණ හටගන්නේ. ඊළඟට මේ හේතුඵල දහම් විමසද්දී ඊළඟට විමසන්න තියෙන දෙයක්. යම් වෙලාවක මේ ඉපදීම නැද්ද? එතන ජරා මරණයන්ගේ පිහිටීමක් නැහැ. ජරා මරණයන්ගේ සකස් වීමක් නැහැ. ඒ විදිහට ඉපදීම නිරුද්ධ වීම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8න් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීම තමයි නිවන් අවබෝධයට මේ ඉපදෙන මැරෙන සසර ගමනේ කෙලවරට පිහිට කරලා තියෙන්නේ. ඒ සසරේ නිදහස්සන පිහිට පිළිසරණ ලබා ගන්න උපකාර ලබා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ මැරෙන ස්වභාවයට අයිති දේ අපට ලැබිලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මේ මරණ ධම්ම කියන සූත්‍රයේදී වදාලා පින්වත් මහණෙනි ඇස කියලා කියන්නේ මැරී යන ස්වභාවයට අයිති දෙයක්. ඇසට පෙනෙන රූප කියලා කියන්නේ මැරී යන ස්වභාවයට අයිති දෙයක්. ඇසේ හටගන්නා විඥාණය කියලා කියන්නේ මැරී යන ස්වභාවයට අයිති දෙයක්. ඇසේ ස්පර්ශය කියලා කියන්නේ මරණයට අයිති දෙයක්. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් මිදීමක් වේද එයත් මරණ ධර්මයට අයිති දෙයක්. එහෙනම් මේ උපන් සත්වයාගේ මරණ ධර්මයට අයිති දේ තමයි මෙන්න මේ දේ. ඉපදීමත් සමග ලැබූ දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා අනේ අපි මැරී යන ස්වභාවයට පත් වෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා මේ ලෝසතුන් කැමති. නමුත් ඒ විදිහට කැමති විපමණින් ඒ දේ ලැබෙන දෙයක් නොවේ. ඉතින් ඒ නිසා වයසට යන ලෙඩ වෙන මරණය කරා යන ජීවිත පැවැත්ම මෙසේ නොවන්නේ නම් කොයිතරම් හොඳද කියලා යමෙක් පැතුවට ඒ විදිහට පැතූ පමණින් ඒ දේ ලැබෙන්නේ නැහැ. ඒට කැමති වුණාට ඒ විදිහට ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ උපන් සත්වයාට තියෙන මහත් බය.
දුක්ඛ මස්ස මහත්පය. දුක ලෝ සතුන්ට තියෙන විශාලම බය. අප හැම දිනාටම තියෙන බිය. ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් වලින් යුතු. දුක මත පිහිටා යන දුකටම කැරකී යන මේ බය ලෝ සතුන්ට තියෙන අති මහත් බය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ ලෝ සතුන්ගේ මේ ජරා මරණ වලින් යුතු දුක හටගන්න හේතු වෙන දේ ඉපදීම. ඉපදීම ලෙස අපට ලැබෙන්නේ ඇසක්, කනක්, නාසය, දිව, කය, මනස නැමැති ආයතන හයකින් යුතු පැවැත්ම. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ඉපදීම හට ගැනීමත් එක්ක ජරා මරණ හට ගන්නවා. මව් කුසින් මෙලොව උපන්නා. දෙව්ලොව දෙවිවරු ඕපපාතිකව පහළ වෙනවා. බිත්තර අස්සේ උපදින සතුන් ඉන්නවා. තෙත් පරිසරයන්හි උපදින සතුන් ඉන්නවා. මේ හතර ආකාරයෙන්ම උපදිනවා. ඒ විදිහට උපදින සත්වයන් උපදින්නේ ඒ කර්මානුරූපව සකස් වන ස්වභාවයට අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදීමත් එක්කම ඉපදීම සමගම මේ ලෝ සතුන්ට ලැබෙන දේ ජරා මරණ කියන දුක. ඉපදීම යම් තැනක නැද්ද? එතන මේ ජරා මරණ දුකේ සකස් වීම නැහැ. ඒ නිදහස් වීම පිණිස තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මව් කුසක බැස ගැනීම ඉපදීම සිද්ධ වෙද්දී කාරණා තුනක් එකතු වෙන්න ඕන. යම් කලෙක මව්පියන්ගේ එකතු වීම සිද්ධ වන්නේද? එම මවත් ඔසප්පන තැනැත්තියක් වන්නේද? ඒ කියන්නේ ගැබ් ගැනීමට සුදුසු අවස්ථාවේ ඉන්න කෙනෙක්. ගන්ධබ්බයාගේ පැමිණීමක් සිද්ධ වේද? මේ කරුණු තුනක එකතු වීම තමයි. මේ කරුණු තුනක් එක්වීමෙන් තමයි මව් කුසක ගැබ් ගැනීම සිද්ධ වෙන්නේ. මේ විදිහට මව් කුසක පිළිසිඳ ගනිද්දී මෙන්න මේ විදිහ දේකුත් සිද්ධ වෙනවා. මනුස්ස ලෝකේ උපදිද්දී කෙනෙක් මෙලොව උපදින්නේ කිසිවක් නොදැන. මව් කුසේ පිහිටලා ඉන්නේ කිසිවක් ගැන නොදැන. කෙනෙක් මව් කුසින් බිහි වෙන්නේ කිසිවක් ගැන නොදැනම. ඒ කියන්නේ ඒ මව් කුසෙන් ඉපදුන ආකාරය, මව් කුස තුල වැඩෙන ආකාරය, මව් කුසෙන් බිහි වෙන ආකාරය ගැන දන්නේ නැහැ. තව කෙනෙක් මේ කරුණේලා ඇතැම් කෙනෙක් දැනගෙන මව් කුසේ බැස ගන්නවා. මව් කුසේ නොදැන මව් කුසේ සිටිනවා. කිසිවක් නොදැන මව් කුසෙන් බිහි වෙනවා. මේ කරුණේලා ඇතැම් කෙනෙක් දැනගෙන මව් කුසේ බැසගනී. දැනගෙන මව් කුසේ සිටි. එහෙත් කිසිවක් නොදැන මව් කුසින් බිහි වේ. මේ කරුණේලා ඇතැම් කෙනෙක් දැනගෙන මව් කුසේ බැසගනී. දැනගෙන මව් කුසේ සිටි. එමෙන්ම දැනගෙන මව් කුසින් බිහි වේ. මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිටියා. තුසිත දෙව්ලොවින් මව් කුස පිළිසිඳ ගන්නවා දන්නවා. නැවත මව් කුසින් බිහි වෙන විටත් සිහිනුවණින්මයි බිහි වුනේ. මේ විදිහටත් උපත් විවිධාකාරව සිද්ධ වෙනවා. මේ කුමන ආකාරයෙන් සිද්ධ වුණත් උපත සමග ලැබෙන දේ ආයතන හයකින් යුතු ජීවිත පැවැත්ම. දුක පිණිස සසර ගමනේ සකස් වන ජරා මරණයන් කරා යන ඉඳුරන්ගේ ලැබීම. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ විදිහට ඉපදීම උරුම කරගත් ලෝ සතුන් ජරා මරණ කරා යන ස්වභාවය උරුම කරගෙන මේ ලෝ සතුන් ඉපදෙන මැරෙන සසර ගමනේ සැරිසරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හේතුඵල ධම විමසා බලද්දී කෙනෙක් විමසන්න පුරුදු වෙන්න ඕන මේ දුක් හටගන්න ආකාරය මෙන්න මේ විදිහට. දැන් අපි ජරා මරණ ගැන 4 ආකාරයකින් විමසිය යුතුයි කියලා ඉගෙන ගත්තා. මේ පිළිවෙලටම තමයි අනික් කරුණු ගැනත් අනුපිළිවෙලින් විස්තර වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා යම් දවසක ඔය විදිහට ජරා මරණ ගැන දැනගන්නවා නම් ජරා මරණයන්ගේ හට ගැනීම ගැන දැනගන්නවා නම් ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නවා නම් ජරා මරණ නිරුද්ධ වීමේ මාර්ගය ගැන දන්නවා නම් ඒක තමයි ධර්මයේ පිළිබඳව ඔහුගේ නුවණ. ඉදමස්ස ධම්මේ ඥානං. ධර්මයට අනුව
නුවණින් විමසා බැලීමේ හැකියාව. ඒකට කියනවා ධම්මේ ඥානය කියලා. ඔහු විසින් දැකපු අවබෝධ කරපු අකාලිකව ඕනෑම කාලයක දකින්න පුළුවන් වූ තමා විසින් පැමිණුණ බැසගත් ධර්මයෙන් අතීතයත් අනාගතයත් එම දහම් ක්‍රමයට අනුවම ගලපලා බලනවා. අතීතය ගැනත් ඒ විදිහටම ගලපලා බලනවා. අතීතයේ යම් විදිහකින් ජරා මරණ කරා කෙනෙක් ගියා නම් ඒ ජරා මරණ කරා ගියේ මේ හේතුන්ට අනුවමයි. ඉපදීම මුල් කරගෙනමයි. ඉපදීම හේතු කරගෙනමයි ජරා මරණ හටගත්තේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා. ඉපදීම නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ඒ ගැන අවබෝධ කරගනි. අනාගතයටත් මේ ආකාරයෙන්ම ගලපලා බලනවා. ඒ විදිහට අතීතය වර්තමානයේ වගේම අනාගතය මුල් කරගෙන ගලපා බලනවා නම් අන්න ඒකට කියනවා ධර්මයට අනුව ගලපා බැලීම. අන්වේ ඥාන. මේ විදිහට අවබෝධ ඥාණයෙන් හේතුඵල දහමින් සකස් වෙන ජීවිත පැවැත්ම විමසා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට මේ විමසා බැලීමේදී තව පිළිවෙලක් තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ විමසීමේදී ඒ විමසන පිළිවෙලට මෙන්න මේක ඇතුළත් වෙනවා. ඒ තමයි මේ ඇති කල්හි මෙය වේ. මේ තිබෙන විට මේ තිබෙනවා. මේ උපදින විට මේ උපදී. මේ හේතු උපදිද්දී මේ හේතු උපදිනවා. මේ නැති කල්හි මේ නොවේ. මේ හේතුව නැති කල්හි මේ හේතුව හටගන්නේ නැහැ. මේ නිරුද්ධ වන විට මේ නිරුද්ධ වේ. මේ හේතුව නිරුද්ධ වෙද්දී ඒ හේතුන් නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආකාරයටත් විමසා බලන්න පිළිවෙලක් තිබේ කියලා. ඉතින් ඒ පිළිවෙලට අනුව තමයි මේ ජරා මරණයන්ගේ ස්වභාවය ලෝකෙට ප්‍රකටයි. ඒ මුල් කරගෙන ඉපදීම සකස් වෙන ආකාරය ගැන විමසා බලන්න තියෙනවා. ඊළඟට ඉපදීම කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් වදාලා. ඒ තමයි ඒ සත්‍යයන්ගේ ඒ සත්ව ලෝකවල යම් ඉපදීමක් ඇද්ද? යම් අවකුසක බැස ගැනීමක් ඇද්ද? පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද? මේ මෞකුසක බැස ගැනීමක් ඇද්ද? මෙන්න මේට තමයි ඉපදීම කියලා කියන්නේ. ඉපදෙන ස්වභාවයට අයිති දේවල් ඇස, කන, නාසය, දිව, කය, මනස. ඉතින් මේ විදිහට ඒ මුල් කරගෙන හටගන්න ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම්, මේ සියල්ල ඒට ඇතුළත් වෙනවා. ඒ ඉපදීම උරුම කරගත් දෙයට තියෙන දේ තමයි ජරා මරණ කරා යන ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදීම හටගන්න හේතුුනේ කුමක්ද කියලා විමසා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ ඉපදීම සකස් වෙන්නට මූලික වුණ දේ භවය කියලා කියනවා. ඉපදීමට හේතු වුණ දේ භවය කියලා වදාලා. දැන් භවය කියන්නේ කුමක්ද කියලා අපි දැනගෙන ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා පින්වත් මහණෙනි මේ භවයේ ඇති කල්ලි භවයේ හේතු කරගෙන තමයි ඉපදීම ඇතිවන්නේ. එතකොට මේ භවය කියලා කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි විස්තරයක් අදාලා. දිනක් භාග්‍යතුන් වහන්සේ වෙතට පැමිණි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට විමසුවා. ස්වාමීනි භවය යනුවෙන් ධර්ම කරුණක් අහන්නට ලැබෙනවා. භවය ඇතිවන්නේ කුමන කරුණු පදනම් කරගෙනද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද කාම ධාතුෙහි විපාක විඳ යුතු කර්මයන් සකස් වී නැතිනම් කාම භවයක් කියා දෙයක් පැනවිය හැකිද? ඒ ගැන කතා කළ හැකිද? ඒක සිද්ධ වෙන දෙයක් නොවේ. පින්වත් ආනන්ද කර්මය කුඹුර, කර්මය නැමැති කුඹුර, කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං, විඤ්ඤාණය තමයි පැලවෙන දේ. තණ්හා සිනේහෝ, තණ්හා තමයි ඒ කුඹුරේ පැලවීමට උවමනා කරන ජලය. මේ තණ්හාවෙන් නැමැති ජලයෙන් තෙත්වීමෙන් විඤ්ඤාණය නැමැති බීජය කර්මය නැමැති කුඹුරේ පැලවෙනවා. මේ මුල් කරගෙන තමයි
හීන ධාතුව නැමති මේ පංචකාම ගුණයන් ඇසුරු කරගත් කාම ලෝකයේ හිත පිහිටීමෙන් මේ කාම ධාතුවේ උපත සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට විපාක විඳීම පිණිස කර්ම සකස් වීම කියන එක ඊට අනුරූපව අපි හැම දිනාටම උපත කියන දේ ලැබිලා තියෙන්නේ. ඒ කර්මානුරූප සකස් වීමට අනුව තමයි මේ ආයතන හයේ පැවැත්ම සකස් වෙලා තියෙන්නේ. ඒ කර්මානුරූප සකස් වීම එහෙම නැත්නම් භවයේ සකස් වෙන ස්වභාවය තේරුම් ගන්න ලස්සන උපමාවක් තමයි මෙතන වදාළේ. කුමද්ද? කම්මං කෙත්තං. කර්මය තමයි කුඹුර වෙන්නේ. දැන් අපි යම් බීජයක් වපුරනවා නම් කුඹුරේ වපුරන්නේ. කර්මය නැමැති කුඹුර. විඥානම් බීජං. ඒ කර්මය නැමැති කුඹුරේ විඥානේ නැමැති බීජය පැලවෙනවා. කුඹුරේ නිකන් වැපුරුවාට වේලිච්ච කුඹුරක පැලවෙන්නේ නැහැ. ඒ කුඹුරේ තෙතක් තියෙන්න ඕනේ. ඒ තණ්හාව නැමැති තෙතමණෙන් තමයි කියනවා පැලවෙන්න පටන් ගන්න. ඒ විදිහට තණ්හා සිනේහෝ තණ්හාව නැමැති ජලයේ එකතු වීමෙන් පැලවීම සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා තුනට එකතුව සකස් වෙන ස්වභාවයට කියනවා භවය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට තමයි භවය සකස් වෙන්නේ. එතකොට මේ භවය හේතු කරගෙන භවය මුල් කරගෙන තමයි කෙනෙක්ගේ ඉපදීම ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ භවය හටගන්න හේතු වන දෙයක් තියෙනවා. ඒකට කියන්නේ උපාදානය. මොකක්ද ඒකට කියන්නේ? උපාදාන. උපාදානය කියලා කියපු ගමන් ඒක බැඳෙනවා, අල්ලා ගන්නවා, ග්‍රහණය කරනවා. මෙහෙම නොඑක් අදහසේ සාමාන්‍ය කතා කරන වචනේ උපාදාන වෙලා ඉන්නවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාලා මේ ගැන දැන් මේ එක එක වචනයක් පාසා මේ අර්ථ වශයෙන් වින් වශයෙන් තේරුම් ගන්න තියෙන පටිච්චසමුප්පාද ධර්මයේ ගැන විමසද්දී මූලිකව දැනගන්න තියෙන දේශනාවක් තමයි විභංග සූත්‍රය. සංයුත්ත නිකායේ දෙවන පොත් වහන්සේගේ තියෙනවා. දැන් ආර්ය සත්‍ය විස්තර කරද්දී සත්‍ය විභංග සූත්‍රය. ආර්ය සත්‍ය වෙන වශයෙන් දැන ගැනීම. ඊළඟට පටිච්චසමුප්පාදය ගැන වෙන වශයෙන් දැන ගැනීමට සංයුත්ත නිකායේ දෙවන පොත් වහන්සේගේ අභිසමය සංයුත්තේ තියෙන විභංග සූත්‍රය තියෙනවා. ඒකේ වෙන වශයෙන් එක් එක් වචනේ අර්ථය පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. එතකොට ඒක වෙනම මග්ග සංයුත්තේ වෙනම විස්තර වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනම හඳුනා ගන්න. එතකොට මේ විදිහට එකින් එක තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලා ඒ කරුණ වශයෙන් වෙන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපාදාන කියන්නේ කුමක්ද කියලා වදාළා. උපාදාන කියන එක හතර ආකාරයකින් යුක්තයි. උපාදානය හතරක් තියෙන ආකාර. ඒ තමයි කාම උපාදාන. ඊළඟට ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. මේ හතර ආකාරයෙන්ම උපාදානය සිදු වෙනවා. උපාදානය කියන එකේ තේරුම තමයි බැඳිලා යාම. එහෙම නැත්නම් ග්‍රහණය වීම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ උපාදාන කරන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෝලිය පග්ගුණෙනි ඔබේ අහපු ප්‍රශ්නය වැරදි. අහපු පිළිවෙල වැරදි. දැන් ලෝකෙට පෙන්නේ එහෙමනේ. මමත්වෙන් සලකන ලෝකෙ බලන්නේ මේක කරේ කවුද? එතකොට දැන් අපි ගමු වෙනත් ආගමික මතවාද තියෙන්නේ. කතෝලික ආගමික මතවාද වේවා, මුස්ලිම් ආගමික මතවාද වේවා, හින්දු මතවාදයක වේවා. එතකොට ඒ දෙවිවරුන් වශයෙන් අදහන දේ තුල මේ යම් දෙවි කෙනෙක් මෙව්වා. මේ දෙවියෝ තමයි ශ්‍රේෂ්ඨ. මේ දෙවියෝ මුල් වෙලා තමයි මේ දේ තියෙන්නේ. එතකොට ඒක පිළිවෙලක්. දැන් බුදුරජාණන් වහන්සේ ගැන විස්තර දේශනා කරලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රය. දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ. මේ දෘෂ්ටි මතවාද හටගන්නේ කොහොමද කියලා. මේ විදිහට මේ දෙවිවරු මැව්වා කියලා ලෝකය ගැන යම් මතයක් ගොඩනගෙනවා නම් ඒක ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ කාරණා නිසා. ඉතින් ඒ විදිහට ග්‍රහණය වෙලා ලෝකේ වාසය කරන්නේ. නමුත් ඕනෑම ආගමික කෙනෙකුට හොඳට විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් පෙන්වන පිළිවෙල මොකක්ද කියලා. ඒ කෙනාට පැහැදිලිව ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන්. ඒක පැහැදිලි සත්‍යයක්මයි කියලා දැනගන්න පුළුවන්. ඒකට වාද විවාද කරුණු නැහැ.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන හටගන්නේ කුමක් නිසාද කියලා හෙව්වොත් හරි. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්ලා දෙන්නේ හේතු නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන්. දැන් අර විදිහට හෙව්වොත් කවුද කළේ? කොහොමද මේ කවුරු විසින් කරපු දෙයක්ද මේක? කො තමන් කරගත්තද? එක්ක වෙන කෙනෙක් කරාද? එහෙම නෙමෙයි කියනවා මේක විමසන්නේ. හේතු නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන විස්තර වශයෙන් දේශනා කරලා තියෙනවා මේ ඇත්ත නැත කියන අන්ත දෙකට. දැන් එක්ක සදාකාලික පැවැත්මක් ඇත කියලා එක අන්තයකට වැටෙනවා. එහෙම නැත්නම් මරුණට පස්සේ මේ මුකුත් නැහැ ඔක්කොම ඉවරයි. නැත්තරම නැති වෙලා යනවා. ඔය අන්ත දෙකට දෙපැත්තට වැටෙනවා කියලා. ඒ ගැන අදාළ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට කච්චානගොත්ත සූත්‍රේ මේ පින්වත් කච්චාණේනි මේ ලෝකේ ඇත කියලා අන්තයක් තියෙනවා. නැත කියලා අන්තයක් තියෙනවා. ඒ අන්ත දෙකට තමයි කියනවා මේ ලෝසතුන් වැටෙන්නේ කොහෙන් ගියා. මමත්වයෙන් හට කල්පනා කරන ලෝකෙට තියෙන මේ දෙක කියනවා. බුදුරජාණන් වහන්සේ මැදින් පෙන්වලා දෙනවා. හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒක තමයි කියනවා මේ විමසන පිළිවෙල. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විපාක විඳින්න කර්ම සකස් වෙන්නේ කුමක් නිසාද කියලා විමසා බලද්දී උපාදානයන් හේතු කරගෙන මේ භවය සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේගේ දවසක් මේ බුදුරජාණන් වහන්සේ කුතුහල ශාලා කියන මේ ශාලාවේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ ලස්සන විස්තරයක් වදාලා මේ භවය සකස් වීම ගැන මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බවත් ගෞතමයන් වහන්සේ යම් කාලයක කය අත්හැරියා මේ සත්‍යය වෙනත් කයකට පැමිණියෙත් නැත්නම් බවත් ගෞතමයන් වහන්සේ මොහුගේ උපාදානයේ හැටියට පනවන්නේ කුමක්ද? ඔය ගන්ධබ්බ කතා එහෙම තියෙන්නේ. ගන්ධබ්බය විදිහට පාවෙවි ඉන්නවා. ඊළඟට චුති ප්‍රතිසන්දි මේ දෙක අතරේ කොහේ හරි තැනක ඉන්නවද? ඔය කතා තියෙනවනේ. ඒ ඔක්කොටම ගන්න තියෙන පැහැදිලි වචනේ. පින්නොත් වච්ච යම් කලයක කෙනෙක් කය අතහැරියේ වේද? සත්‍යාද වෙනත් කයකට නොපැමිණියේ වේද? එවිට ඔහුගේ උපාදානයේ තණ්හාවයයි මම කියමි. පින්නොත් වච්ච ඒ කාල පරිච්ඡේදයේ ඔහුගේ උපාදානයේ තණ්හාව වේ. ආසාව මුකරගෙන උපාදාන වෙලා පවතින්නේ. තනත් සියුම්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයන්ගෙන් පැවැත්මක් තියෙනවා. එතකොට මේ විදිහට හේතු නිසා හටගත්තු පැවැත්මක් මේ චීත පැවැත්මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදානයන් වෙන්වෙන් වශයෙන් දැනගෙන ඉන්නට ඕන. කුමද්ද පළවෙනි එක? කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද. ඉතින් අපි මේක වෙන්වෙන් දැනගමු. බුදුරජාණන් වහන්සේ වදාලා කාමය පංචකාම ගුණයන්ට බැඳී යන ස්වභාවය යම් කෙනෙක් දැනගත්තොත් මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස මුල් කරගෙන පංචකාම ගුණයන් ඇසුරු කරගෙන යම් බැඳී යාමක් හට ගන්නවද? යම් ග්‍රහණය වීම සිදුවනවද? මෙය හිස් අරුත් සුන් දෙයක් විදිහට දැක්කොත් ඒ කෙනා මේ පංචකාම ගුණයන්ට බැඳිලා හිටින්නේ නැහැ කියනවා. හේතුව මේකේ ගන්න කියලා සාරවත් වූ දෙයක් හරයක් මේ තුල දකින්නේ නැහැ පුත්‍රචාන් වහන්සේ. නැනවත් කෙනා මේ තේරුම් ගත්තොත් ඒ විදිහටයි දකින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංචකාම ගුණයන් ගැන කෙනෙක් විමසලා බලනවා නම් මෙන්න මේ විදිහට බලන්නට ඕන. මේ පංචකාම ගුණයන් නිසා හටගන්නා වූ දුක නැවත නැවත සකස් වෙන ස්වභාවය මෙන්න මෙහෙම බලන්න කියලා වදාලා. කාමයන් කියලා කියන්නේ අල්ප වූ ආස්වාදයක් තියෙන දෙයක්. බොහෝ දුක් සහිත වූ දෙයක්. ඒ වගේම බොහෝ ආදීනව තිබෙන දෙයක්. බොහෝ දේවල් වලින් මේ ආදීන වලින් ගැවසිලයි මේ තිබෙන්නේ. අප්පස්සාදා කාමා බහු දුක්ඛා බහු පායාසා ආදීනෝ එත්ත බියෝ. මේ තමයි මේ ස්වභාවය. භව බන්ධනේ නිදහස් වනු කැමති ශ්‍රාවකයන් මේ හොඳින් විමසලා බලන්නට ඕන. කාමයන් වනාහි බලු කුක්කෙකු ලෙව කමින් සිටින
ඇට සැකිල්ලක් වගේ දෙයක්. උකුස්සන් රංචුවකට මැදි වුණ උකුස්සෙකු විසින් දැහැගෙන යන මස් කුට්ටියක් වගේ. අනිත් ඔක්කොම උකුස්සෝ අර මස් කුට්ටියට කොටනවා. ඒ වගේ ඒකටම පොරබදන ලෝකයක්. තමා දෙසට හුළඟින් ගිනිදැල් පැමිණෙද්දී අල්ලාගෙන සිටින ඇවිලගත් හුළුවත්තක් වගේ දෙයක්. ගිනි අඟුරු වලක් වගේ මහා බීචනකයි. නින්දේ දුටු සිහිනයක් වගේ. හීනයක් දකිනවා නින්දෙන්. ඇහැරිලා බලද්දී හිටපු පැදුරෙමයි. ඒ වගේ කියනවා. ණයට ඉල්ලගත්තු දෙයක් වගේ. ණයට ඉල්ලගෙන උජාරුවට ගියාට අයිතිකාරයා ආවම දෙන්න වෙනවා. වාහනයක යනවා කියමු. අයිතිකාරයා මගදී ඇවිල්ලා කියනවා මගේ වාහනේ අපෝ දෙන්න. දෙන්න ඕන. උදට ඇඳ පැනඳගෙන යනවා. ණයට ඉල්ලගෙන. ආපහු දෙන්න ඕන. තමන්ගේ කියලා දෙයක් නෑ ඒතල. ඉතින් ඒ වගේ දෙයක් කියනවා. විෂගෝර සර්පයේගේ හිස වගේ කියනවා. දවස මුළුල්ලේම රත් වෙච්ච යකඩයක් වගේ කියනවා. තැවෙනවා කියනවා. ගහක හටගත්තු රුක් ඵලයක් වගේ කියනවා. ඉදිච්ච රුක් ඵලයන් කොයි මොහොතේ බිම වැටෙන්න තියෙනවද දන්නේ. ඒ වගේ මේ ගැන උපමාවෙන් තව විස්තර වෙනවා. ගහට නැගලා ගෙඩි කකා ඉන්නවා. හොඳට ඉදුණු ගෙඩි කකා ගහට නැගලා ගෙඩි කමින් ඉන්නවා. නගින්න පුළුවන් කෙනෙක්. තව කෙනෙක් එනවා පොරෝ කෙටියක් අරගෙන ගහට නැග ගන්න බැරුව. මේක නැවිලා ගහ කපනවා. ගහ උඩ ඉන්න කෙනා තමන්ගේ ජීවිතයට ආසන ජීවිතයට කැමති නම් ඉක්මනට ගහෙන් පැනගෙන බේරෙන්න වෙනවා. ඒ වගේ තමයි කියනවා මේ පංචකාම ගුණයන්ට වසගුණ ලෝකෙ. තමන්ගේ කියලා රැස් කරන දේ ජරා මරණ ඉදිරිය අත්හරින්න වෙනවා. අපිට ඕන විදිහට තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට මේ පංචකාම ගුණයන් ගැන හොඳට දැනගත්තොත් එහි අරුත් සුන්බව දැක්කොත් ඒ කෙරෙහි බැඳෙන ස්වභාවය තුරු වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටි වලට බැඳිලා යන ආකාරය. දෘෂ්ටි මතවාද වලට බැඳිලා යන ආකාරය ගැන ලස්සන දහම් කාරණාවක් තියෙනවා දීඝනක සූත්‍රයේ. මම මේ බොහෝ දහම් කරුණු විස්තර කරේ විස්මිත අවබෝධයේ පොත් වහන්සේගේ. අපේ ගුරු දේවයන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන විමසන්න ඒ දහම් කරුණු වෙන්වෙන් වශයෙන් බුද්ධ දේශනා මතු කරලා දීලා බුද්ධ දේශනා වෙන්වෙන් වශයෙන් විස්තර කරලා සංග්‍රහ කරලා තියෙන විස්මිත පොත් වහන්සේ. මේ සසර ගමනේ බිය සහිත බව ගැන බුදුරජාණන් වහන්සේගේ තියෙන විස්මිත අවබෝධය ගැන විස්තර කරලා වදාළ දේශනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි දීඝනක කියන තාපස කෙනෙක් මේ දීඝනක පරිබ්‍රාජකයා දවසක් බුදුරජාණන් වහන්සේට හරි අපූර්ව කතාවක් කියනවා. බවත් ගෞතමයන් වහන්සේ මම මෙන්න මේ ආකාරයේ දෘෂ්ටි තියෙන කෙනෙක්. ඒ කියන්නේ මම මේ සියලු දේවල් ගැන මගේ කැමැත්තක් නැහැ. මට කිසි දෙයක් ගැන කැමැත්තක් ආසාවක් නැහැ. ඒ විට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. පින්වත් දීඝනක සියලු දේ ගැන මගේ කැමැත්තක් නැහැ කියන දෘෂ්ටියට ඔබ කැමති නේද කියලා ඇහුවා. ඒකටවත් කැමති නැහැ කියන එකට ඔබ කැමති නේද කියලා ඇහුවා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කියන්නේ ඒක දෘෂ්ටිය. එතකොට මේ ඔක්කොම මම අතෑරලා ඉන්නේ මම කැමති නැහැ කියවට ඒක දෘෂ්ටියකින් අල්ලගෙන ඉන්න දෙයක් මිසක් එහෙම ඇත්තම වෙලා නෙමෙයි බලද්දි. ජීවිත අවබෝධය ලැබලා නෙමෙයි එතකොට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක නවදාලා කියනවා මේ ඒ සියලු දේට කැමති නැහැ කියන දෘෂ්ටියට ඔබ කැමති නේද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් විඳීම ගැන විමසන ආකාරය විඳීමේ අනිත්‍ය ස්වභාවය විමසලා ජීවිතය අවබෝධ කරගන්න තියෙන මෙහෙමයි කියලා විස්තර කළා. ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ දේශනාව අහගෙන ඒ ආසනයේදී අරහත්ත්වයට පත් වෙනවා. දීඝනක පරිබ්‍රාජකයා සෝතාපන්න වෙනවා. බලන්න මේ පුංචි දෘෂ්ටියක මතවාදයක කාරණාව මතු කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතු කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට මේ දෘෂ්ටි මතවාදවල බැඳිලා ඉන්න නිසා තමයි ලෝක සතුන් මේ සසරට හිර වෙලා ඉන්නේ. ඒ නිසාම ඉපදෙන මැරෙන සසර ගමනේ මේ හටගන්න නැති වෙන ස්වභාවය ගැන අවබෝධ කරගත නොහැකිව ඒවට බැඳිලා ලෝක සතුන් වාසය කරනවා. ඊළඟට කාමයන්ට බැඳිලා ඉන්නවා.
දෘෂ්ටි වලට බැඳිලා ඉන්නවා. සීල වෘත්ත වලට බැඳිලා ඉන්නවා. මොකක් හරි ගත්තට පස්සේ මේක තමයි පිරිසුදු වෙන්න තියෙන දේ කියලා කෙනෙක් බැඳිලා ඒක මුල් කරගෙන ඉන්නවා හිර වෙලා. හැබැයි ඒක සීලේ පිරිසිදු බව පිණිස පවතින දෙයක් නෙමෙයි සමහර විට. සමහර විට ග්‍රහණය කරගත් දෘෂ්ටිය. උම්මලකට කරවල විතරයි කන්නේ නැත්තේ. අනික්වා කනවා. එහෙමත් තියෙනවා. සමහර මොකුත් කන්නේ නැහැ. පිරිසිදුයි කියලා හිතන. නමුත් ඒක නොකයින් එක තමන්ගේ රුචිකත්වයන්නේ. එතකොට ධර්මයේ පෙන්ලා දෙනවා මෙහෙමයි තියෙන්නේ කියලා සීලය ගැන පෙන්ලා දෙනවා. එතකොට සීලය හඳුනාගත්තු කෙනා දන්නවා මේක මේ විදිහටයි තියෙන්නේ. ප්‍රාණඝාතය කියන්නේ මේ. එතකොට මේ මස් මාංශ අනුභවය කියන්නේ මේ. ඒක වෙනම පෙන්ලා දීලා තියෙනවා. එතකොට ඒ වගේ තියෙන කාරණාවලදී කෙනෙක් විමසලා බලන්න ඕනේ. ඇත්තටම කොහොමද මේ ගැන තියෙන්නේ? කොතනද මේ ගැන බුද්ධ දේශනා තියෙන්නේ? දැන් කෙනෙකුට සැක සංකා තියෙන්න පුළුවන් මේ ගැන. එතකොට ඒ දහම් කරුණු ධර්මයේ හොඳට විමසලා බැලුවොත් බුද්ධ දේශනා ඒ ගැන හොයලා බැලුවොත් ඒක නා පැහැදිලිව දැනගන්න. ඒ සැකය දුරු වෙලා යනවා. එතකොට ඒ විදිහට මතවාද වලට ග්‍රහණය වෙලා කෙනෙක් සදාකාලිකයි මේ ලෝකේ කියලා දෙව්ලෝ උපදින පතාගෙන ඉන්නේ ඒ වගේවත් එක්ක. ඒ වගේ සීල වෘත වලට බැඳිලා ඉන්නවා. දෘෂ්ටි වලට බැඳිලා ඉන්නවා. මේ සීලබ්බත පරාමාස ඒ වගේ සීල වෘත වලට බැඳිලා ඉන්න එක ඊළඟට දෘෂ්ටි වලට බැඳිලා තියෙන එක දෙකම එකට එකතුව පවතින දෘෂ්ටි සීල වෘත ඒ දෙකම එකට එකතුව යන දෙයක්. එකට බැඳිලා තියෙනවා. ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ ප්‍රහාණය වෙන සංයෝජන. එතකොට ඒත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ හටගන්න ස්වභාවය විමසලා බලද්දී උපාදානයන් සකස් වෙලා තියෙන්නේ කුමක් නිසාද කියලා විමසලා බලද්දී මෙන්න මේ ගැන දැනගන්නවා. පින්වත් මහණෙනි, ඇසවනාහි බැඳී යාමට හේතු දෙයයි. ඇස මුල් කරගෙන මේ බැඳී යාම හටගන්නවා. කනවනාහි බැඳී යාමට හේතු දෙයයි. නාසය, දිව, කය, මනස කියලා කියන්නේ බැඳී යාමට හේතු දෙයක්. පින්වත් මහණනි, මේ දේවල් කෙරෙහි පවත්වන්නා වූ යම් චන්දරාගයක් වේද බැඳී යාම කියන්නේ එයටයි කියලා වදාළ එක තමයි. කියන්නේ මේ ආයතන 6 ඇසුරු කරගෙන තමයි මේ බැඳී යාමෙන් සකස් වීමක් තියෙන්නේ. ඉතින් ඒ ගැන දැනගෙන ඉන්නට ඕන. ඉතින් ඔන්න සෝතාපන්න ශ්‍රාවකයෙක් තුල මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. එතකොට දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය ප්‍රහාණය වෙනවා. ඊළඟට සකදාගාමි ශ්‍රාවකයෙකු කාමරාග, පටිග සංයෝජන තුනී වෙනවා. බැඳි. යම් කාමරාගේ අනුසය වශයෙන් තියෙනවා. පටිගේ අනුසය වශයෙන් පිහිටලා තියෙනවා. ඊළඟට ඒ විදිහට අනාගාමි ශ්‍රාවකයෙක් ගත්තාම කාමරාග පටිග කියන දේ ප්‍රහාණය වෙලා. එතකොට කාමයන් පංචකාම ගුණයන් මුල් කරගෙන යම් උපාදානයක් සකස් වෙනවා. ඒ ස්වභාවය නිරුද්ධ වෙලා. නැවත පංචකාම ගුණය මුල් කරගෙන උපාදානය පිහිටන්නේ. නමුත් අත්වාද උපාදානය තියෙනවා. මම වෙමි කියන මානෙන් හටගත් උපාදානය තියෙනවා. මම වෙමි කියන හැඟීමෙන් හටගත් උපාදානයක් තියෙනවා. අත්වාද උපාදානය. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ උපාදාන හටගන්න හේතු වෙන දේ කුමක්ද කියලා විමසා බලන්න කියලා වදාළා. උපාදාන හටගන්න හේතු වෙන දේ ආසාව කියලා වදාළා. තණ්හාව මුල් කරගෙන තමයි උපාදාන සකස් වෙන්නේ. උපාදාන නැති වෙන්නේ එතකොට තණ්හාව නැතිවීම. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ විදිහට අතීතය මුල් කරගෙන අනාගතය මුල් කරගෙන සකස් වෙනවා නම් මේ පිළිවෙලටමයි සිද්ධ වෙන්නේ සසරේ. අතීතයේ සසර සකස් වෙලා තියෙන්නේ මේට අනුවම. ඉතින් ඒ විදිහට විමසලා බලනවා කියලා වදාලා. ඊළඟට ඒ විදිහට විමසලා බලද්දී කෙනෙක් මේ හේතු නිසා සකස් වෙන මේ ජීවිත පැවැත්මේ මේ බැඳී යාම සකස් වෙන්න මූලික වන තණ්හාව මොන ආකාරයෙන්ද හටගන්නේ කියලා තණ්හාව සකස් වෙන ආකාරය ගැන විමසලා බලනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ලෝකේ කුමන පදනමකදී වුණත් කෙසේ වුණත් කෙසේ හෝ වෙනස් නොවන්නා වූ සනාතන සත්‍යයක් වශයෙන් පවතිනා වූ දුක්ඛ සමුදය හේවත් දුකේ හේතුව නම් කුමක්ද? පින්වත් මහණෙනි, යලි යලි විපාක විඳින්න කර්ම සකස් වීම ඇති කරවන පෝනෝ භවිකා ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ නන්දි රාග සහගතා උපනූපන් ඕනෑම ජීවිතයකදී
ඒ දේ සතුටින් පිළිගන්නා වූ తත්‍ර తත්‍රාබිනන්දිනී යම් මේ තණ්හාවක් ඇද්ද එයයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මෙන්න මේ තණ්හාව තමයි දුක සකස් වීමේ මූලිකම හේතු වෙලා තියෙන්නේ. උපාදානයට මූලික හේතු වෙලා තිබ්බේ තණ්හාව. එතකොට මේ තණ්හාව ආකාර තුනකින් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පංචකාම ගුණයන් ඇසුරු කරගෙන ඒ ඉඳුරන් පිනවන්න යද්දී ඒ මුල් කරගත් ආසාවක් පවතීද මේ කාම තණ්හාව. ඊළඟට මම මාගේ ආත්මය වශයෙන් තම තමන්ගේ ජීවිතයේ යලි යලිත් පවත්වා ගැනීමේ ආසාවක් තිබේද? එය භව තණ්හාව වශයෙන් පිළිගන්න. ඒ කියන්නේ මගේ ආත්මය කියලා මේ සසර පැවැත්ම නැවත පවත්වමින් යන ගමනට බැඳුණු ස්වභාවයක් තියෙනවා. ආසාවක් තියෙනවා. ඒකට කියනවා භව තණ්හාව කියලා. ඊළඟට සිත, කය මේ කිසිවක් නැතුව ඔක්කොම නැත්තරම නැතු වෙලා යන්නේ නැත්තම් කිසිවක් නැතුව ඉන්නේ නැත්තම් කියලා හිතනවා. ඒ මුල් කරගෙන හට ගන්නවා විභව තණ්හාව. අරූප ලෝකවල උපදින්නේ ඒ දේ මුල් වෙලා. එතකොට මේ විදිහට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හා තුනම නොඑක අවස්ථාවල එක එක ආකාරයෙන් ප්‍රකට වෙලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දෙවි කෙනෙක් කිංසු ජනිත්ති පුරිසං මේ ලෝසත් පුරුෂයා හටගන්නේ උපද්දවන්නේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වෙලාවේ තණ්හා ජනිත්ති පුරිසං. තණ්හාව තමයි කියනවා මේ ලෝසතුන් උපද්දවන්නේ. මේ තණ්හාව නිසා තමයි කියනවා සසර දුක සකස් වුනේ. මේ තණ්හාව 6 ආකාරයකින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන වදාලා පින්වත් මහණෙනි මේ ආසාව 6 ආකාරයකින් තියෙනවා. ඇසින් දකින රූප මුල් කරගෙන ආසාව තියෙනවා. කනින් අහන ශබ්ද මුල් කරගෙන ආසාව තියෙනවා. ගන්ධ සුවඳ මුල් කරගෙන රස පහස අරමුණු මුල් කරගෙන ආයතන 6 ඔස්සේ ආසාව 6 ආකාරයකින් ඇති වෙනවා. දැන් මේ කාරණා වලින් අපි එක එක වෙන වශයෙන් මෙහෙම කතා කළේ මේවා වෙන වෙනම දැනගෙන ඉද්දි මේ ධර්මයේ විමසා බලද්දී කෙනෙකුට වෙනම තේරුම් ගන්න පහසුවක් ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතය තුළ බැසගෙන තියෙන මේ තණ්හාව ඒ නිසාම ඒ තණ්හාව නිසා සිද්ධ වෙන දේ මහා දුක් ඇතිවීම. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ආසාව කියන්නේ රෝගයක් කියනවා. ලෙඩක් මේක. සැරව ගලන තුවාලයක් වගේ කියනවා. ආසාව යකඩ හුල් පහරක් කැණුනා වගේ කියනවා. මේ ජීවිත අභ්‍යන්තරයට කිඳා බැහැලා තියෙනවා. පින්වත් මහණෙනි ආසාවෙන් යුතු හැඟීමක් පවත්වන්නේ වේද? තමා නම් වූ ආත්මයක් තිබේයයි ආසාවෙන් යුතු හැඟීමක් පවත්වන්නේ වේද? තමාගේ ආත්මයේ වශයෙන් යමක් තිබේයයි ආසාවක් හැඟෙන්නේ වේද? එසේ සිතාගත් දෙයට වඩා විනාශ වූ දෙයක්මයි සිද්ධ වෙන්නේ. විනාශ වෙන ස්වභාවයට අයත් භවෙහි යලුණු ලෝක සත්‍යයා භවයම සතුටින් පිළිගන්නවා. විනාශ වෙන ලෝකයට අයිති මේ විනාශ වෙන දෙයකටමයි මේ විදිහට ආස කරමින් ඉන්නේ. ඒ ආසවන දේ නිසාම ආස කරන දේ මුල් කරගෙනම මහා දුක්ඛන්ද ජීවිත අභ්‍යන්තරේ සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට මේ තණ්හාව ගැන කියලා දෙන්නම්. මේ තණ්හාව හේවත් ආසාව වනාහි සත්‍යාව භවයේ සිරකොට බැඳ තබන දැලක් වගේ දෙයක්. තණ්හා ජාලනි. දැලකින් වහලා තියනවා වගේ කියනවා. දැලකින් වෙලලා තියනවා වගේ. භවයේ කරා වේගයෙන් රැගෙන යන සැඩ පහරක් වගේ. සාරිතා. මහා සැඩ පහරක් වගේ. ඊළඟට ජීවිතේ පුරා ඇති පැතිරී ගිය වැලක් වගේ කියනවා. ජාලාවක පැටලිලා ඉන්නා වගේ. නිදහස් විය නොහැකි පරිද්දෙන් බැඳී ගිය දෙයක් වගේ. විසත්තික. මේ ආසාවෙන් මුළු මහත් සත්ත්ව ප්‍රජාවම වෙලී තිබෙන්නේ. ඒ තුල වෙලිලයි සිටින්නේ. ඒ නිසා තණ්හාව මුල් කරගෙන ලෝ සතුන් අවුලෙන් අවුලට පත් වෙලා ගිය අවුල් වෙලා ගිය නූල් කැටියක් වගේ වෙලා තියෙන්නේ. ඒ නිසාම මේ සත්‍යෝ ඊටාම දුක්ඛිත උපතකින් යුතු
සතර අපායට වැටෙන සුළු සංසාර ගමනටම නැවත නැවතත් කැරකිමින් යනවා. පින්වත් මහණෙනි, මෙවැනි ස්වභාවයෙන් යුතු ආසාව ජීවිත අභ්‍යන්තරේ නොඑක ආකාරයෙන් හටගන්නවා. ජීවිත අභ්‍යන්තරේ නොඑක අවස්ථාවල නොඑක ආකාරයන්ගෙන් එක එක පිළිවෙලට හටගන්නවා. ඉතින් ඒ විදිහට හටගනිද්දී ඒ හටගන්න හේතු වෙන දේ බුදුරජාණන් වහන්සේ විමසා බැලුවා. හටගන්න හේතු වෙන දේ තමයි කියනවා. මේ තණ්හාව යම් පිළිවෙලකින් සකස් වෙනවද? තණ්හාව සකස් වෙන්නට හේතු වෙන දේ. ඒ තණ්හාවට මූලික වෙච්ච දේ තමයි කියලා වදාලා. විඳීම කියලා කියන්නේ. යම් විඳීමක් ඇද්ද ඒ විඳීම මුල් කරගෙන තණ්හාව හටගන්නවා. ඒ විඳීම නැති කල්ලි තණ්හාව හටගන්නේ නැහැ. ඒ විඳීම නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ලෝක සත්වයාම මුළු මහත් ලෝකයාම භවයේ බැඳ තබන්නා වූ නිරතුරුව වෙලා තිබෙන්නා වූ සැඩ පහරක් මෙන් පවත්වන්නා වූ මේ ආසාව මේසා පැතිරීමෙන් යුක්ත වෙන්නේ. මේ සත්වයා මහා දුකකට පත් වෙලා සිටින්නේ. මහා සංඛාවකට පත් වෙලා සිටින්නේ. පින්වත් මහණෙනි, මේ ආසාව ඉපදුනොත් ඉපදෙන්නේ, නවාතැන් ගතොත් නවාතැන් ගන්නේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් පවතින මිහිරි ස්වභාවයෙන් පවතින දෙයක් වේද? අන්න ඒ තැනයි. ආසාව ඉපදුනොත් ඉපදෙන්නේ එතන. ආසාව හටගත්තොත් නවාතැන් ගත්තොත් නවාතැන් ගන්න එතන. ප්‍රිය ස්වභාවයෙන් මිහිරි ස්වභාවයෙන් තියෙන දේ තුල. ඒ ඇසට පෙනෙන රූප, ඇසේ ස්පර්ශය, ඇසයි රූපයයි විඥානය එකතු වීම හටගන්න ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම්, එහි මිහිරි ආස්වාදයෙන් පෙනෙන ආස්වාදනීය ස්වභාවයෙන් යුතු යම් රූපයක් ඇද්ද ඒ මුල් කරගෙන, ශබ්ද මුල් කරගෙන, ගන්ධ සුවඳ රස පහස අරමුණු මුල් කරගෙන මේ ආකාරයටම මේ ඇස නැමැති ආයතනය සිද්ධ වෙන්නේ යම් පිළිවෙලකින්ද මේ දුක හැදීම. මේ ආකාරයෙන්ම මේ තණ්හාව විඳීමට අනුව සකස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතනයන්, රූප ශබ්දාදී බාහිර ආයතනත් විඥානයත් එකට එකතු වීම නම් වූ ස්පර්ශය ඒකාන්තයක්. යලි යලිත් සංසාරයේ පැවැත්ම පිණිස ස්පර්ශය හට ගැනීම දෙවන අන්තයයි. ස්පර්ශයේ ක්‍රියාකාරීත්වයේ නිරුද්ධ වීම මැදින් තිබේ. එහෙත් ඒ සාමාන්‍ය මනුස්සයා නිරුද්ධ කළ නොහැකිය. එයට හේතුව ආසාව මුල් වී ස්පර්ශයත් ස්පර්ශයේ යලි හට ගැනීමත් යන අන්ත දෙක එකට බැඳිලා පවතින්නේ. තණ්හා සිබ්බනි. ඒ භවය තුල යම් තෙත් පරිසරයක යම් විතරස්සේ උපදින, යම් ඕප්පාතික උපදින, මව් කුසක උපදින උපතක් ඇද්ද? මේ සතර ආකාරයේ උපත් වලින් යම් කිසි උපතක් ඒ ආකාරයෙන් සකස් වෙනවා. ආසාවම මේ ස්පර්ශය මෝට්ටු කරලා දෙනවා. මේ විදිහට මේ මුල් කරගෙන මේ දුක හට ගන්නවා. ලෝක සත්‍යාව ජනිත කරවන්නේ තණ්හාවයි. ලෝක සත්‍යාව කෙලෙස් ලෝකයට නංවා ගන්නේ තණ්හාව. තණ්හා උට්ඨිතෝ ලෝකෝ. බවත් ලෝක සත්‍යාව භවයෙන් භවයට ඇදගෙන යන්නේ තණ්හාව නිසායි. තණ්හා නීයති ලෝකෝ. බවත් අපගේ බුදු සමිදානෝ මේ දුක් හටගන්නා පිළිවෙල මනාකොට පැහැදිලි කොට වදාළසේක. එතකොට විඳීම මුල් කරගෙන දුක හටගන්නවා. තණ්හාවෙන් විඳින දේට අනුව තණ්හාව සකස් වීම සිද්ධ වෙනවා. ඊට අනුව බැඳී යනවා. බැඳිලා යන දේට අනුව විපාක විඳින්න කර්ම සකස් වෙනවා. ඊට අනුව උපත සකස් වෙනවා. එතකොට මෙන්න මේ පිළිවෙලට දුක සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් මේ ගැන වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඳීම සකස් වෙන්න හේතු වෙන දේ ස්පර්ශය කියලා. දැන් අපි කලින් දේශනාවේ විස්තර වෙන කාරණාවදී ඒ ගැන දැනගත්තා. ස්පර්ශය මුල් කරගෙන තමයි විඳීමක් හටගන්නේ. ඇසේ ස්පර්ශයෙන් ඊට අනුව සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, උපේක්ෂා විඳීමක් හටගන්නවා. ඒ ස්පර්ශය නැති කල්ලා ඊට අදාළ විඳීමක් හටගන්නේ නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙන විට
ඒ විඳීම නිරුද්ධ වෙනවා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුකත් දුකේ හට ගැනීමත් දුකින් නිදහස් වීමත් ඒ සඳහා තිබෙන ප්‍රතිපදාවත් මනාකොට යම් ශ්‍රාවකෙක් තේරුම් ගන්නවා නම් මේ හේතුඵල දහම අනුව සකස් වෙන ජීවිත පැවැත්මේ යථා ස්වභාවය හොඳින් විමසා බලනවා නම් විඳීම හේතු කොටගෙන හටගන්නා වූ මේ දුක්වල ස්වභාවය හොඳින් තේරුම් ගත්තොත් අන්න ඒ කෙනා විඳීම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ මේ විඳීම නැති වෙලා යන්නේ මේ ආකාරයටයි මේ වේදනාවේ ඇති ආදීනවයයි එහි ආස්වාදයේ මේ ආකාරයෙන් තියෙන්නේ ඒ නිදහස් වීම මේ ආකාරයෙන් සිද්ධ වන්නේ කියලා මේ යථා ස්වභාවය හොඳට විමසලා බලනවා කියලා වදාළා. එතකොට මෙන්න මේ විදිහට විඳීම මුල් කරගෙන මේ දුක සකස් වෙනවා. පින්වත් මහණෙනි, මේ වේදනා තුනම අනිත්‍යයි. මේ වේදනා තුනම මේ තුනේම ඉපදීම පේන්න තියෙනවා. උපාදෝ පඤ්ඤායති. වෙනසීම පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින කාලය තුල විනාශමින් පැවතීම පේන්න තියෙනවා. මේවා මෙසේ සංකත දේවල් වේ. සංකත දෙයක් කියන්නේ හේතුඵල ධහම තුල සකස් වුණ දේ. දැන් හේතුඵල ධහමට අනුව ඒ හේතුඵල ධහම තුල සකස් වුණ දේ තමයි ජරා මරණ, ඉපදීම, භවය, උපාදානය, ඊළඟට තණ්හාව සකස් වෙන්න හේතු වුණ විඳීම, විඳීම සකස් වෙන්න හේතු වුණ ස්පර්ශය, මේ සියල්ලම ඒ ආකාර දේ. ඒ හැම දෙයකම ස්වභාවය උපාදෝ පඤ්ඤායති. හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති. වෙනසී යන ස්වභාවය පේනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින කාලය තුල වෙනස් වෙමින් පවතින ස්වභාවය පේන්න තියෙනවා. මේ විදිහට මේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුතු මේ දේවල් වල යථා ස්වභාවය යම් කෙනෙක් හොඳට මේ විදිහට හට ගැනීම වෙනසී යාම පවතින කාලය තුල වෙනස් වෙමින් පවතින බව මේ හොඳින් විමසා බලද්දී අන්න ඒ කෙනා තේරුම් ගන්නවා කියනවා මෙය ඡය වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම වෙනසී යන ස්වභාවයට අයිති දෙයක්. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයත් දෙයක්. ඒ වේදනා තුන වනාහි සැප වේදනාවත් දුක් වේදනාවත් දුක් සැප රහිත වේදනාවත් කියලා වදාළා. ඉතින් මේ වේදනා තුනේම ස්වභාවය මේ විදිහට කෙනෙක් විමසලා බලද්දී තේරුම් ගන්නවා මේ අනිත්‍ය ස්වභාවයට අයිති බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාව සකස් වීමට හේතු වුණ ස්පර්ශය ගැන. ස්පර්ශය ආයතන 6 ඔස්සේම හට ගන්නවා. ඇස මුල් කරගෙන ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඒ ස්පර්ශයට අනුව තමයි විඳීම හටගන්නේ. ස්පර්ශය කියලා කියද්දී ස්පර්ශය ඇති වෙද්දි කාරණා තුනක් මුල් වෙලා තියෙනවා. අපි ගමු ඇසේ ස්පර්ශය. ඇහත් රූපයත් දැනගැනීමත් කියන කරුණු එකතු වෙනවා. ඊට අදාළ මනසේ ක්‍රියාකාරී බවක් මානසිකාරයක් තියෙද්දි තමයි ඇසේ ස්පර්ශය ඇති වෙන්නේ. ඒ ස්පර්ශයට අදාළ විඳීමක් ඇති වෙනවා. ඒ ඔස්සේ ආසාව හට ගන්නවා. බැඳිලා යනවා. විපාක විඳීමට කර්ම සකස් වීම, නැවත උපත කරා යන, නැවත ඇසක ලැබීම සිද්ධ වීම. මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒ විදිහම කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන 6ේම සකස් වීම මුල් කරගෙන ස්පර්ශය හට ගන්නවා. ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය හට ගන්නවා. මේ ආයතන 6 කෙරෙහි යම් තෘෂ්ණාවෙන් නිදහස් වීමක් ඇද්ද? මෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමක් ඇද්ද? අන්න ඒ හේතු කරගෙන මේ තණ්හාවෙන් නිදහස් වීමෙන්, අනවබෝධයෙන් නිදහස් වීමෙන්, මෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීම හේතුවෙන් ඒ තණ්හාවෙන් නිදහස් වීමෙන්
ස්පර්ශයේ මුල් කරගෙන හටගන්නා යම් දුකක් ඇද්ද ඒ හටගන්නා දුක තුරු වෙලා යනවා. එහි නිරෝධය ඇති වෙනවා. ඒ සඳහා තිබෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාවන් මේ විදිහට නොඑක් ආකාරයෙන් සකස් වෙන්න ස්පර්ශය මුල් වෙනවා වගේම ස්පර්ශය සකස් වෙන්න ආයතන 6 මුල් වෙනවා. ආයතන 6 සකස් වීමට මුල් වූ දෙයක් තිබේ. ඒ කුමක්ද? ආයතන 6 සකස් වෙන්න නාම රූප පත්‍යා සලආයතන. නාම රූප ධර්මයන්ගේ සකස් වීම හේතු වෙලා තියෙනවා. නාම රූප ධර්මයන් කියලා කියද්දී කාරණා කීපයක් තියෙනවා. රූප කියලා කියද්දී සතර මහා ධාතු එයින් හටගත්තා වූ දේ. නාම ධර්මයන් වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර කියන කාරණා පහ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන මෙන්න මේ පහත් රූපයන් නාම රූප ධර්මයන් මුල් කරගෙන ආයතනයක ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ආරම්භ වෙන්නේ. සකස් වීම පටන් ගන්න. එතකොට විඳීම මුල් කරගෙන ඇසේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා. හඳුනා ගැනීම මුල් කරගෙන චේතනාව, ස්පර්ශය, මනසේ ක්‍රියාකාරී බව. ඊළඟට ඒ සඳහා සතර මහා ධාතු තෙයින් හටගත්තා උදේ. එතකොට ඒ විදිහට ඇසේ ක්‍රියාකාරීත්වයට නාම රූප ධර්මයන් හේතු වෙලා තියෙනවා. ඒ මුල් කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම හට ගන්නවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතුවෙන් උපාදාන හට ගන්නවා. උපාදාන හේතුවෙන් විපාක විඳීමට කර්ම සකස් වීම. ඒ හේතුවෙන් උපතක් කරා යන ස්වභාවය. ඉපදින්නේ යම් තැනකද උපදින සෑම තැනකම ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියලු දුක් හට ගැනීම. මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට නිකම් පැවැත්මක් නැහැ. ඒත් එක්ක එකට බද්ධ වෙලා තියෙන දෙයක් තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය. යම් තැනක නාම රූප ධර්මයන් ගැන කතා වෙනවද එතන විඥානයේ ක්‍රියාකාරීත්වය ගැනත් කතා වීම සිද්ධ වෙනවමයි. ඒ හා එකටම බැඳිලාමයි පවතින්නේ. ඒ විදිහට විඥානයත් නාම රූපයනුත් එකට බැඳිලා ඒ හා බැඳුණු ස්වභාවයකින් එකට සම්බන්ධවයි මේ පවතින්නේ. උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාළා නාම රූප විඥාණයට සම්බන්ධයි. විඥානේ නාම රූපයන්ට සම්බන්ධයි. බටමිටි දෙකක් එකට හේතු කරලා හිටවලා තියෙනවා. එක මිටියක් අයින් කරොත් අනිත් මිටියත් වැටෙනවා. ඒ වගේම මේ නාම රූප ධර්මයන් එකට සම්බන්ධ වෙලා පවතිනවා. විඥානයත් එක්ක විඥානයේ නාම රූපයන්ට සම්බන්ධයි. නාම රූපී විඥානයට සම්බන්ධයි. ඒ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන ආයතනයක ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා. ඇස නැමැති ආයතනයේ ඇස නැමැති කොම්පැනියේ වැඩ ටික පටන් ගන්නවා. මොකක්ද එයින් සිද්ධ වෙන වැඩ? ඒ තමයි නැවත විපාක විඳින්න කර්ම සකස් වෙන ආකාරයෙන් මේ ඇස මුල් කරගත් ක්‍රියාකාරීත්වය පවතිනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම් ඔස්සේ ආසාවෙන් බැඳී යාමේ විපාක විඳීමට කර්ම සකස් වීම සිද්ධ වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය තුළ නාම රූප ධර්මයන් මුල් කරගෙනයි ආයතනයක ක්‍රියාකාරීත්වය ආරම්භ වන්නේ. නාම රූප ධර්මයන්ට මුල් වෙනවා විඥානයේ ක්‍රියාකාරීත්වය. ඊළඟට ඒ සෑම දෙයකදීම ඒ හේතුව නැති කල්ලි මේ ඵලය නැතිවන්නේ කියලා විමසා බලන්නට ඕන. ඊළඟට ඒ හේතු නිරුද්ධ වෙන විට මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ හේතු නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා පෙන්වා වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ විදිහටම කෙනෙක් විමසලා බලනවා මේ විඥානයේ ක්‍රියාකාරීත්වයට මුල් වෙන දෙයක් තියෙනවා නම් ඒ කුමක්ද? දැන් විඥානය කියන දේ බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් පෙන්වව දාලා ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනෝ විඥානය. මේ 6 ආකාරයෙන් විඥානය ක්‍රියාත්මක වෙනවා. ඒ තැනදී එක එක තැනට අනුව විඥානය ක්‍රියාත්මක වෙනවා. විඥානයේ ගින්න වගේ කියලා වදාලා ඒ නිසා. ගින්න පිදුරු දාලා ඇවිලුවොත් ඒකට පිදුරු වලින් ඇවිල්න ගින්න. දර දාලා ඇවිලුවොත් දර වලින් ඇවිල්න ගින්න. ඊළඟට වෙන මොනවා හරි කොළ කඩදාසි මොනවා හරි දැම්මොත් ඒ වයින් ඇවිල්න ගින්න.
ඒ වගේ මේ ගින්න ඒ ආකාරයට ඇවිලෙන්න දාන්න යමක්ද ඒට මූලික වෙන්නේ යමක්ද ඊට අනුව ගින්න හැදින්වෙනවා. ඒ වගේ ඇසේ විඤ්ඤාණය, කනේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය. හය ආකාරයකින් මේ විඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා. ගින්න ගින්නමයි. ඒ වගේ විඤ්ඤාණය විඤ්ඤාණයමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට මේ විඤ්ඤාණය ගැන තේරුම් ගන්නට ඕන. ඊළඟට මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය සකස් වෙන්න හේතු වුණ දේ සංස්කාර කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙතනදී මේ හේතුඵල දහම් විමසද්දී මෙතන සඳහන් වෙන මේ සංස්කාරයන් ගැන දැනගන්න තියෙන්නේ. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන්. කාය සංඛාර විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ආස්වාස ප්‍රස්වාසයන්. මේ කයේ පැවැත්මට මූලික වෙලා තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසයන්ගේ පැවැත්ම. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස හේතු කරගෙනයි මේ කයේ පැවැත්ම සකස් වෙන්නේ කියලා ඒ ගැන විමසා බලන්න කියලා වදාළේ. ඒ කියන්නේ මේ හුස්ම රැල්ල මුල් කරගෙන තමයි කයේ පැවැත්ම මූලික වෙලා තියෙන්නේ. ඊළඟට අපි යමක් කතා කරනවා නම් ඒ කතා කරද්දී ඒකට කියන වචී සංකාර කතා කරද්දී මුල් වෙන දෙයක් තියෙනවා. විතක්ක ਵਿਚාර අරමුණක් නැවත මනසින් කතා කරන ස්වභාවයක් තියෙනවා. අරමුණ නැවත කතා කරලා තමයි වචනේ පිට වෙන්නේ වගේ. එතකොට ඒක විතක්ක ਵਿਚාර. වචී සංකාර වචනේ පිට වෙන්න මුල් වෙන දේ විතක්ක ਵਿਚාර. වචී සංකාර මුල් වෙලා මේ විඤ්ඤාණේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඊළඟට මේ හිත හා බැඳුණු දෙයක් තියෙනවා. විඳීම, හඳුනා ගැනීම. විඳීමත් හඳුනා ගැනීමත් කියන දේ මනසට සම්බන්ධයි. ඒ නිසා ඒට කියනවා චිත්ත සංඛාර. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. මේ සංස්කාරයන් සකස් වෙන්න හේතු වුණ දේ බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව. කුමක් ගැන ඇති අනවබෝධයද? දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. දුකත් දුකේ හට ගැනීමත් දුකින් නිදහස් වීමත් ඒ සඳහා තියෙන ප්‍රතිපදාවත් ගැන තියෙන අනවබෝධය. මේ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරයන් හට ගන්නවා. අවිද්‍යාව නැති කල්ලි සංස්කාරයන් නැති වෙලා යනවා. ඒ විදිහට අවිද්‍යා චේවා සේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධ විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ නාම රූප නිරෝධ සලආයතන නිරෝධ. මේ එකින් එක හේතු නිරුද්ධ වීමෙන් හේතු නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතු නිසා හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි වගේම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ හේතුඵල දහමෙන් සකස් වන මේ ජීවිත පැවැත්මේ ස්වභාවය අතීතයේ මුල් කරගෙනද මේ ආකාරයෙන්මයි සිදු වුනේ. අනාගතයේ මුල් කරගෙනද මේ ආකාරයටමයි සිද්ධ වෙන්නේ කියලා යම් ශ්‍රාවකෙක් හොඳට විමසලා බැලුවොත් නුවණින් තේරුම් ගන්න මහන්සි ගත්තොත් ඒ ශ්‍රාවකයා යම් දවසක මෙය තමන් තුළින්ම තේරුම් ගතහොත් තමන් තුළින්ම දැක ගතහොත් අන්නේ ශ්‍රාවකයාට මෙන්න මේ ආකාරයටයි පවසන්නේ. පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයාට මේ ධම්මේ ඥානයත් ධර්මයේ ධම්මානුකූලව මේ ජීවිතේ හටගන්න ස්වභාවය නැති වෙන ස්වභාවය විමසා බැලීමේ අවබෝධ ඥානයත් ධර්මයට අනුව විමසා බැලීමෙන් අතීතයේ අනාගතයේ මුල් කරගෙන ගලපා බැලීමෙන් ලබන අවබෝධ ඥානයත් දෙක පිරිසිදු විදිහට පැහැබර විදිහට අවබෝධ වුණොත් පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියලා කියන්නේ. මේ ආර්ය ශ්‍රාවකයාටයි ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත කෙනා කියලා කියන්නේ. මේ සද්ධර්මයේ වෙත පැමිණුණු කෙනා කියලා කියන්නේ. මේ සද්ධර්මයේ දකින කෙනා කියලා කියන්නේ. ආර්ය මාර්ගයේ හික්මෙන නැනවත් කෙනා කියලා කියන්නේ. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියලා කියන්නේ. මේ සංසාරයේ නැමැති සැඩ පහර සිඳ බිඳ
දහම් සැඩ පහරට පැමිණුණු කෙනා කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ කෙනාට තමයි ආර්යභාවයට පත් කරවන කලකිරීමෙන් යුතු කෙනා කියලා කියන්නේ. ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියලා කියන්නේ. නියත වශයෙන් නිවන් අවබෝධය පිළිසරණ කොට ඇති ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මෙන්න මේ කෙනාටයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළා. එතන වැඩ සිටි ඒ සියලු ස්වාමින් වහන්සේලා මේ දේශනාව මහත් සතුටින් යුතුව සාදුනාද නම්වමින් සතුටින් පිළිගත්තා. ඉතින් මේ උතුම් දේශනාව තුළ ඇතුළත් වුණේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයටයි ඇති. හේතුඵල ධහමේ යථා ස්වභාවය ගැන විමසා බලන ආකාරය. ඉතින් මේ ගැන හොඳින් තේරුම් ගන්න පහසුව පිණිස අපගේ ගුරු දේවයන් වහන්සේ විස්මිත අවබෝධය පොත් වහන්සේගේ මේ හේතුඵල ධහමින් සකස් වෙන ස්වභාවය ගැන පටිච්චසමුප්පාද ධර්මයේ යථා ස්වභාවය විමසන ආකාරය ගැන උතුම් බුද්ධ දේශනා බොහෝ ඇතුළත් කොට ඒ දහම් පරයායන් විස්තර කොට තිබෙනවා. ඉතින් මේ ඇසුරු කරගෙන අද මේ දහම් කරුණු සාකච්ඡා කළේ ඔබටත් ඉඩ ලැබෙන වෙලාවට මේ දහම් පරයායන් කියවන්න ලැබෙන විට කියවලා ඒ ධර්මය හොඳින් ඉගෙනගෙන අධ්‍යයනය කරගෙන දරාගෙන මේ හේතුඵල ධහමේ යථා ස්වභාවය තේරුම් ගන්න තියෙන පිළිවෙල තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ නුවණ ඇති කරන ඥානය ඇති කරන දහම් පරයායන් ගැන හොඳින් විමසා බලා ජීවිතයට ගලපා ගන්න මහන්සි ගත්තොත් ඔබ අප හැම දිනාට ඉපදෙන මරණ සසරට නැවත නොවැටෙන පිළිසරණ නිවන පිළිසරණ කරගෙන ඇති පිළිසරණ අමා නිවනටම යොමුන පිළිසරණ දහමේ පිහිටි බව නම් වූ පිළිසරණ ලබා ගැනීමට වාසනාව ඇති වේ. ඉතින් ඒ නිසා අප හැම දිනාට ඒ උතුම් යහපත ඇති කරගන්න මේ ශ්‍රවණය කළ දහම් කරුණු ජීවිතයට එකසේ උපකාර වේවා. සාදු 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 සාදු. අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරන්නට මේ තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ පරම සත්‍ය වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී නිර්මල ඒ ධර්මය අද උදෑසනම ශ්‍රවණය කරන්නට අපිට හැකියාව ලැබුණා. සත්‍යන්ත සීල භාවනාව ඔස්සේ තමගේ ජීවිතයේ දෙසට පටිච්ච සමුප්පාදයේ ඔස්සේ හේතුඵල ධහම ඔස්සේ නැවතත් හැරී බලන්නට පින්වත් ඔබට හැකියාව ලැබුණා. සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ අපි සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්නට මත්තෙන් මා සිහිපත් කරගන්නවා අද දවසේදී බැතිබර විකාශන දායකත්වය එකතු කරන පින්වතුන් ඕස්ට්‍රේලියාවේ පදිංචි අමන්ත ප්‍රියනාත් මහතා, නිසල් ගුණසේකර මහතා සහ ලංකාවේ පදිංචි තමරු ජයලත් මහතා යන පින්වත් කලණ මිතුරන් විසින් තමයි අද දවසේදී මේ උදෑසන සත්‍යන්ත සීල භාවනා වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනිය ලක්කරු ගුවන්විදුලි ඔස්සේ විසිරුවා හරින්නට ප්‍රතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව අද උදෑසන භාවනාව ඔබට සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින අප සමගම මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.